නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. හවස දේශනාව අත්ථිරාග. මොකද්ද මේ දේශනාවේ තේරුම? රාගය තිබුණොත්, රාගය තිබුණොත්, ඒකයි මේ දේශනාවේ නම. මොකක්ද ඒක පාලියෙන් කියන්නේ? අත්ථිරාග. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවල් ඔක්කොම අර උදේ මං කිව්වේ මාර්ගෝපදේශක தත්ත්වය තමයි තියෙන්නේ. ඒ කියන්නේ දුකෙන් නිදහස් වෙන්න මාර්ගයක් පෙන්නනවා. ඒ මාර්ගය ගැන තමයි මේ දේශනාවල් ඔක්කොම තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරන්නේ දැන් මේ මොකක් ගැනද? රාගය තිබුණොත්. මොකද දේශනාවේ නම? රාගය තිබුණොත්. දැන් සමහරු හිතාගෙන ඉන්නේ රාගය නැතුව බෑ. ඒකේ තේරුම? රාගය ඕන. දැන් මේක කියනවා රාගය තිබුණොත්. දැන් බලමු රාගය තිබුණොත් මොකද වෙන්නේ කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ හරි ආශ්චර්යයි. මේ දේශනාවල් චුට්ටක් බලන්න කොහොමද කියලා. හරිම ආශ්චර්යයි. මෙච්චර බුද්ධිමත් කෙනෙක්, මෙච්චර බුද්ධිමත් කතාවක් අපිට අහන්න ලැබීම. උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි ආහාර වර්ග 4ක් තියෙනවා. ආහාර වර්ග කීයක්ද? 4ක් තියෙනවා. මොනවද ඒ ආහාර වර්ග 4? මේකේ තියෙනවා පළවෙනි එක නෑ මේමයි. මේ ආහාර වර්ග 4න් කරන්නේ ඉපදිලා ඉන්න සත්වයන්ට පවතින්ට උදව් කරනවා. මොකද්ද මේ ආහාර 4න් කරන්නේ? ඉපදිලා ඉන්න සත්වයන්ට පවතින්ට උදව් කරනවා. ආයිමත් උපදින්න උදව් කරනවා. මේ ආහාර 4න් පළවෙනි එක තමයි ගොරෝසු හෝ සියුම් හෝ කබලින්කාර ආහාර. ඒ විදිහට මතක තියාගන්න. ගොරෝසු හෝ සියුම් හෝ කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාර කියන්නේ මේ අනුභව කරන දේවල්. ගොරෝසු සියුම් හෝ. සියුම් හෝ කියන්නේ සියුම් කියලා කියන අපිට පේන්නේ නැති. දැන් දෙවියන්ගේ ආහාරය ගත්තොත් සියුම් ආහාරය. නමුත් ඒ ඔක්කොම සතර මහා භූතයන්ගෙන් හටගත්තු ආහාර. එතකොට මේ ආහාර ගැන කියන්නේ ගොරෝසු. දැන් අපි සම්බන්ධයෙන් නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි බලන්නේ කොහොමද? අපි අනුභව කරන්නා වූ ගොරෝසු ආහාර. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න එක ආහාරයක් තමයි උපන් සත්වයාට පවතින්ට අනුබල දෙන. දෙවෙනි ආහාරය ස්පර්ශය. මොකද දෙවෙනි ආහාරය? ස්පර්ශය. ස්පර්ශය කියේ මොකද්ද? ඔව් පටලු ගන්න එපා.
කරුණු තුනක එකතු වීමක්. මේව ලියාගන්න හිත්වල විශේෂයෙන්ම පොත්වල ලියන ගමන්ම හිත්වලට ගන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? පොතේ විතරයි. එතකොට කරුණු කීයක එකතු වීමක්ද ස්පර්ශය? කරුණු තුනක එකතු වීමක් ස්පර්ශය. ස්පර්ශ කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. එතකොට ඒ කියන්නේ කරුණු තුනක එකතු වීමක් ඇහැ තුලින් සිද්ධ වෙනවා. ඒක ඇසේ ස්පර්ශය. කරුණු තුනක එකතු වීමක් කන තුලින් සිද්ධ වෙනවා. ඒක කනේ ස්පර්ශය. කරුණු තුනක එකතු වීමක් නාසයෙන් සිද්ධ වෙනවා. ඒක නාසයේ ස්පර්ශය. කරුණු තුනක එකතු වීමක් දිවෙන් සිදු වෙනවා. ඒක දිවේ ස්පර්ශය. කරුණු තුනක එකතු වීමක් කයෙන් සිද්ධ වෙනවා. ඒක කයේ ස්පර්ශය. කරුණු තුනක එකතු වීමක් මනසේ සිද්ධ වෙනවා. ඒක මනසේ ස්පර්ශය. ඇහි ස්පර්ශයේදී සිද්ධ වෙන ඇහි ස්පර්ශයේ පිණිස කරුණු තුනක් එකතු වෙනවා. ඒ කරුණු තුන මොනවාද? ඇසයි, රූපයයි, විඥානයයි එකතු වීම. කනේ ස්පර්ශයේ සඳහා එකතු වන කරුණු තුන මොනවාද? කනයි, ශබ්දයි, විඥානයයි එකතු වීම. නාසයේ ස්පර්ශයේ එකතු වන කරුණු තුන මොනවාද? නාසයයි, ගන්ධ සුවඳයි, විඥානයයි එකතු වීම. දිවේ ස්පර්ශයේදී එකතු වන කරුණු තුන මොනවාද? දිවයි, රසයයි, විඥානයයි එකතු වීම. කයේ ස්පර්ශයේදී එකතු වන කරුණු තුන මොනවාද? කයයි, පහසයි, විඥානයයි එකතු වීම. මනසේ ස්පර්ශයේදී එකතු වන කරුණු තුන මොනවාද? මනසයි, අරමුණුයි, විඥානයයි එකතු වීම. බුදුරජාණන් වහන්සේ මේක මොකද්ද කිය හැටියට දේශනා කළේ? ආහාරයක්. මේ උපන් සත්වයාට පවතින්ට අනුබල දෙනවා. පවතින්ට අනුබල දෙනවා. ආහාරයක්. ස්පර්ශයේ උන්වහන්සේ ඉස්සෙල්ලා අපි කියමු පොඩ්ඩක් කබලින්කාර ආහාර ගැන. ඊටු ටිකක් කියලා මේ ඊළඟ එක තමයි මනෝ සංචේතන ආහාරය. ඒ කියන්නේ මනසේ ඇති වෙන චේතනාව ආහාරයක්. ඊළඟ ආහාරය විඥානය ආහාරයක්. ඇහි ඇති වෙන විඥානේ, කනේ ඇති වෙන විඥානේ, නාසයේ ඇති වෙන විඥානේ, දිවේ ඇති වෙන විඥානය, කයේ ඇති වෙන විඥානේ, මනසේ ඇති වෙන විඥානේ ආහාරයක්. ඒ කියන්නේ මේ ආහාර හතර උපන් සත්වයාට පවතින්ට අනුබල දෙනවා. මේ සත්‍යයන් ආයාමත් උපදින්ට අනුබල දෙනවා, උදව් කරනවා. මේ ආහාර හතර මොනවද? ගුරුසු හෝ සියුම් හෝ කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. මේ එකක් ගානේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. උන්වහන්සේ දේශනා කළ ස්පර්ශ කබලින්කාර ආහාරය දැන් ඔන්න අපි කෑම බිව්වනේ. දැන් අපි දන්න කාලේ ඉඳලා කනවා බොනවා, බැදුම් බදිනවා, තිල් දානවා, මලවනවා. නොයෙක් විදිහට හද අපි කනවා. නමුත් අපි දන්නේ නැහැ මේක ඇතුලෙන් ලොකු ප්‍රශ්නයක් හැදෙන බව. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර සිහියෙන් මේ ආහාර දිහා බැලුවද කියලා. ආහාරය ගැන මෙන්න මේ විදිහට බලන්න කියලා. ඔන්න අම්මයි අත්තයි දරුවයි පිටත් තුනක් තාරින් ඉතර වෙන්න ගමනක්. ඒතර ඒ ගමන පිටත් තුනේ යාලා කෑම බීම ටිකක් අරගෙන කාන්තාරේ මැද්දට යනකොට කෑම ඉවර වුණා.
එතකොට අම්මයි තාත්තයි දරුවයි තනි වුණා. කෑම නැහැ. දැන් ඉතින් කල්පනා කළා දෙමව්පියෝ අපි දැන් 3 දෙනාම මේ වැඩෙන් මැරෙනවා. ඒ නිසා අපිට එක දෙයක් අපිට කරන්න එකම එක විසඳුමයි තියෙන්නේ. අපිට පණකින්ද රැකගෙන මේකෙන් එතර වෙන්න නම් එකම එක විසඳුමයි තියෙන්නේ. අපි මේ ළමයව මරාගෙන කමු. දැන් ඔය අප්‍රිය වුණාට සංසාරේ කොච්චරත් කරපු එකක්. බල්ලෝ වෙච්ච කාලෙට තමන්ම උපද්දවල තමන්ම කනවා. ඒවෙන් වලකින්නයි මේ ධර්ම මාර්ගයට අපි එන්නේ. එහෙම එකක් අපට සිදු නොවන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මව්පියෝ දෙන්න ඒ විදිහට කියලා අම්මා ළඟට පුතාව යවනවා, දරුවව තාත්තා යවනවා තාත්තා ළඟට. ඉතින් කොහොම හරි මේ ළමයා ඔන්න දෙමාපියන් නිසා මැරෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ අම්මා තාත්තා කල්පනා කරනවා දැන් ඉතින් අපි මේ ළමයාගේ මස් කකා කාන්තාරෙන් ඉතුරු වෙමු. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඒ අම්මා තාත්තා දෙන්න මේ මස් කන්නේ අඩුතෙන් පුරව ගන්නද නෑ. හැඩ වැඩ වෙන්නද නෑ. ශරීරේ මහා ක්‍රීඩා කරන ලෑස්ති වෙන්නද නෑ. දුවන්න පනින්න කරණම් ගහන්නද නෑ. මොකේද? කාන්තාරෙන් ඈතර වීම විතරයි. ඉතින් ඒ දරුවාගේ මස් කකා අඬනවා. එකම පුතා කෝ කී අඬ තමයි ආර මස් කකා යන්නේ. අන්න ඒ විදිහට මේ ආහාරය ගැන දකින්න කියනවා. ජවයේ පිනිස නොවේ. මත්වීම පිනිස නොවේ. ක්‍රීඩා පිනිස නොවේ. අඩුතැන් පිරවීම පිනිස නොවේ. දේශනාව තියෙන්නේ මෙහෙමයි. නේව දවාය. ඔන්න දැන් මම පාලියක සිංහලෙන් කියනවා. ජවය පිනිස නොවේ. න මදාය. මත්වීම පිනිස නොවේ. න මණ්ඩනාය. සරසීම පිනිස නොවේ. න විභූෂනාය. වඩා සරසීම පිනිස නොවේ. යාව දේව ඉමස්ස කායස්ස තිතියා. මේ ශරීරේ පවත්වන්තයි. යාපනාය යැපීමටයි. විහිංසූපරතියා වෙහෙස නිවා ගන්තයි. ඉති පුරාණංච වේදනං පැරණි වේදනාවල් පටිඝාතාය නැසීම පිණිසයි. නවංච වේදනං අලුත් විඳීම් නෝපාදිස්සාමි නූපදවන්තයි. යාත්‍රාච මේ භවිස්සති මගේ මේ ජීවිත යාත්‍රාව ගෙනියන්ටයි. අන්න දැන් ඔය මං කිව්වේ ඒකේ පාලි කොටසේ සිංහල පරිවර්තනය. අන්න අර්ථය. එතකොට එහෙම කල්පනා කළා යම් කිසි කෙනෙක් ආහාරය ගැන යථාර්ථය දකිනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළා එයා ආයේ මේ කාම ලෝකෙට එන්නේ නැහැ. ඒකේ තේරුම අනාගාමී වෙනවා. අන්න කමඨහනක් බත් පිඟාන කියන්නේ. අනාගාමී වෙනවා. බලන්න අපි දන්නේ එතකොට බලන්න නිවන් දකින්න උවමනා කරන දේ විමසන්ට උවමනා කරන දේ අපි ළඟමනේ තියෙන්නේ. බත් පිඟාන. බත් පිඟානේ ඇත්ත දැක්කොත් අනාගාමී වෙනවා. අන්න බලන්න. අපි හීනකින්වත් හිතුවද? බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව එතකොට. ඔන්න ඒ මොකද මේක ඇහෙන් පේනවා. එතකොට රූපෙට ඇලෙනවා. මේක කනින් ඇහෙනවා. හපනකොට. එතකොට ශබ්දෙට ඇලෙනවා. නාසයෙන් දැනෙනවා. සුවඳට ඇලෙනවා. දිවෙන් දැනෙනවා. රසයට ඇලෙනවා. කයට දැනෙනවා. පහසට ඇලෙනවා. අන්න බත් පිඟාන.
මේක ඇත්ත දැක්කොත් මේක නැති වෙලා වෙනසී යන එකක් අන්න හරියට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ පංචකාමයට හසු වීම ගැන උපමාවක්. ඔන්නේ වැද්දෙක් ඉන්නවා කුඹුරක්. නිල් පාට තනකොළ වත්තක් වවනවා. වැද්ද මොකටද තනකොළ වවන්නේ? මුවන් අල්ලන්න. මුවන් අල්ලන්න තනකොළ වත්තක් වවනවා. වල හැමතැනම තොණ්ඩු ගහනවා. එතකොට මෝඩ මෝ ඉන්නවා. අර තනකොළ දැක්ක ගමන් පිස්සු වැටෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තොණ්ඩු ගැන මොකවත් කල්පනා කරන්නේ ආර තනකොළ ගොඩට යනවා. ඒ නිල් තන බිම දැකලා කාගෙන යනවා. ගිල එන්න බලනකොට එන්න බල්ලා ඇඟ හරවනකොට තද වෙනවා. මොකද වෙලා තියෙන්නේ? තොණ්ඩුවට අහුවෙලා. අන්නේ වගේ කියනවා මේ පංචකාම ගුණයන්ට අහුවෙලා මායයට බැඳින්නේ. ඊට පස්සේ යන්න බෑ. අපිට වෙලා තියෙන එක නේ. යන්න බෑ. හිර වෙලා ඉන්නේ. රූපෙට හිර වෙලා. ශබ්දයට හිර වෙලා. ගන්ධ සුවඳට හිර වෙලා. රසයට හිර වෙලා. පහසට හිර වෙලා ඉන්නේ. දැන් අපි රස විඳලා පැනලා යන්න හදන යන්න බෑ. හිර වෙලා ඉන්නේ. අන්න වැද්දන්ට අහුවෙච්ච වැද්දෙකුට අහුනොත් මුවාව ඊට පස්සේ මුවාට ඕන දෙයක් කරන්ට අර වැද්දට පුළුවන්. ඒ වගේ කියන මේ ජීවිතේ ඊට පස්සේ යාට ජරා මරණ විතරයි. යම් කිසි කෙනෙක් මනාකොට දැක්කොත් මේ බත්ති ගාන කමටහනක් ඇටියට එයා මේකේ නිදහස් වෙනවා කියනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කළ ස්පර්ශ ආහාරය ගැන උපමාවක්. මොකද්ද? හැම ගහපු එළ දෙන ගව දෙන්න වගේ. ඔන්න ගව දෙනෙක් හැම ගහලා නිදහස් කරනවා. දැන් එයාට දැවිල්ලද නැද්ද? දැන් දුවගලින් වතුරට පයින්නවා. පාලු කනවා. ඊට පස්සේ ගොඩට එනවා. ගහකට හේතු වෙන්න හදනවා. ගහේ ඉන්න සත්තු කනවා. හුළඟේ ඉන්න හුළඟ එලිමහනට එන එලිමහනින් සත්තු කනවා. ඒ වගේ අත්තු කෑමෙන් ගැලවෙන්න පුළුවන්ද? බෑ. අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඒ වගේ ස්පර්ශය ඇයි රූපයයි විඥානය එකතු වුණාම හැම ගැහුවා වගේ. කනයි ශබ්දයයි විඥානය එකතු වුණාම හැම ගැහුවා වගේ. ඊට පස්සේ අරමුණු නැමැති සත්තු කනවා. කොහොමද වෙන්නේ? ඔන්න පෙන්නනවා මොකක් හරි එකක් නාඩගමක්. ඇස් දෙකක් තරම් දුවනවා එතනට. දුවලන්න ඇස් දෙකට බලාපන් කිය. ඔන්න ඊට පස්සේ මොකද වෙන්නේ? අරමුණ දිහා බලනකොට සත්තු කනවා. රාගය හට ගන්නවා. ද්වේෂය හට ගන්නවා. මෝහය හට ගන්නවා. ඔන්න ආරංචින ඕන සංගීතයක් තියෙනවා. කන් දෙක ගත්ත දිව්වා. ඔන්න කන් දෙක අතරන් දුවලා ගිහලා හොඳට කන් යොමු කරගෙන ඉන්නවා. මොකද වෙන්නේ? සත්තු කනවා. ඊට පස්සේ සත්තු අරමුණු නැමැති ශබ්ද නැමැති සත්තු කනකට මොකද වෙන්නේ? එක්ක රාගය විශ්සෙනවා, එක්ක දේශය විශ්සෙනවා, එක්ක මෝහය විශ්සෙනවා. නාසීර දෙන්නේ ගඳ සුවඳත් එහෙමයි. ඔන්න ආරංචි නන්න අසවල් හෝටලේ බැදුම් හොඳයි. ඔන්න දිව ගත්ත දිව්වා. ගිල දිවට දෙනවා ඉදා. ඔන්න සත්තු කෑවා. ඔන්න ඊළඟට පහසත් එහෙමයි. ඊළඟට මනසට අරමුණු හිතෙනවා. වළක්වන්නේ කොහොමද? ඇයි හැම ගලවලන් තියෙන්නේ? ස්පර්ශය. බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව දැන් කොහොම එකක්ද කියලා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා සත්තු කනවා වගේ අන්නේ ආකාරයට දැක්කොත් ස්පර්ශය එයා දකින්න වේදනාව. ස්පර්ශේ ප්‍රත්‍යයෙන් වේදනාව හටගන්නේ. ස්පර්ශය නැති වෙනකොට වේදනාවක් නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ස්පර්ශය අවබෝධ කළොත්
එයා සදාටම මේ ලෝකෙන් නිදහස් වෙනවා. එහෙමනම් සම මේ ලෝකෙ නිදහස් කරන කමඨහන කවුරු ගාවද තියෙන්නේ? Taman ළඟ ස්පර්ශය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා මනෝ සංචේතන. මනස මුල් කරගත්තු චේතනාව. චේතනාව කියන්නේ මොකද්ද? කර්මය. චේතනාව කියන්නේ කර්මය. චේතනාහම් භික්කවේ කම්මං කොදාමි. චේතනාව කර්මය. ඊට පස්සේ චේතනාව පහල කළා මොකද කරන්නේ? මනසින් හිතනවා. වචන කතා කරනවා. කයින් ක්‍රියා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේක දකින්න කියන මෙන්න මේ විදියට. ඔන්න එක පාරක් තියෙනවා. ඒ පාර වැටිලා තියෙන්නේ ගිනි අඟුරු වලකට. දැන් ඔන්න ගිනි අඟුරු වලකට වැටිලා තියෙනකොට එන්නේ යා දන්නේ කෙනෙක් ඔය පාර යනවා. අනකට ඒක පාරටම පාර අයිනි දෙන්නෙක් ඉඳලා හිටපිය කියලා ඇල්ලුවා. අල්ලලා කකුල් දෙකකින් අල්ලගත්තා එක්කෙනෙක්, අත් දෙකකින් අල්ලගත්ත එක්කෙනෙක්. හිටපිය දැන් මං බෝ දාන්නවා කියලා අර ගිනි අඟුරු වලට අරගෙන යන්නකට දාන්න හොඳයි කියලා ඉන්නවද යා? එයා මොකද කරන්නේ? බඩ නමනවා, පිට නමනවා, බෙල්ල නමනවා, දඟලනවා. ඒ මොකද? අර ගිනි අඟුරු වලේ නොවැටෙන්න. අන්නේ විදිහට බලන්න කිව්වා මේ චේතනාවක් මුල් කරගෙන මේ හිත ආක්‍රමණය කළා. අවිජ්ජා සහගත චේතනාවකින් ජීවිතය ආක්‍රමණය කළා. අකුසලයට අරගෙන යන්න හැටි බලන්න කියනවා ගිනි අඟුරු ගොඩකට ගෙනියනවා වගේ. ඒකෙන් නිදහස් වෙන්න යා කල්පනා කරලා චේතනාවේ මනෝ සංචේතන ආහාරේ යථාර්ථයේ දකින්නකට යා ත්‍රිවිධ තණ්හාවම ප්‍රහාණය කරනවා කියනවා. එහෙනම් ඒ කමඨහනත් කවුරු ගාවද තියෙන්නේ? Taman ළඟ. ඊළඟට උන්වහන්සේ දේශනා කරන විඥාණය දකින්න කියනවා. විඥාන ආහාරය මේ විදිහට. උන රජ්ජුරු කෙනෙක් ඉන්නවා. ওই රජ්ජුරුව ගාවට හොරෙක් අරගෙන එනවා. රජ්ජුරුව දඬුවමක් නියම කරනවා මේ හොරාට හෙල්ලපාර 100ක් යනපන් කියනවා එකන් ගිහිල්ලා. මොකද කරන්නේ? හෙල්ලපාර 100ක් අනිනවා. රජ්ජුරුවන්ට මතක් වෙනවා දවල් වුණාට පස්සේ අර හොරාව සේවක යන්න ගාලා අහනවා අර හොරා ඉන්නවද? කිනොත් දේවයන් වහන්සේ ඒකට පණ තියෙනවා. එනපිය තව 100ක්. ඔන්න දැන් දවල්ට 100ක් අයිනේ. ඔන්න රජුරවන්ට මතක් වෙනවා හවසට රාත්‍රියට මතක් වෙනවා සේවකයට අඬ ගහනවා මිහිවර අර හොරා කෝ දැන් ඒකයි ඉන්නවද? කිනොත් දේවයන් වහන්සේ ඌට පණ තියෙනවා. එනපිය තව 100ක්. එතකොට කීයක්ද? 300කින් පාර කනවා හොරා. අන්නේ වගේ දකින්න කියනවා. ඇහි හටගන්න විඥානේ පෙනුනද? නෑ නෙව. අන්න කනේ හටගන්න විඥානේ, නාසයේ හටගන්න විඥානේ, දිවේ හටගන්න විඥානේ, කයේ හටගන්න විඥානේ, මනසේ හටගන්න විඥාන. විඥාන කියන්නේ දැනීම. ඊට පස්සේ ස්පර්ශය තියෙනවා, හැම ගලවනවා. ඊට පස්සේ ඉති අරමුණු කනවා. චේතනාය තියෙනවා. ඔන්න ඊට පස්සේ තොවිලි. අන්න බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කර විඥාන ආහාරය හරියාකාර ලෙස දැක්කොත් එයාට පේනවා නාම රූප වල ඇත්ත. විඥානයේ ඇත්ත හරියට දැක්කොත් නාම රූප වල ඇත්ත පේනවා. නාම රූප වල ඇත්ත පෙනුනොත් එයා සියල්ලෙන්ම නිදහස් වෙනවා. ඒ කියන්නේ අරහත් වෙනවා. ඒ කමටහන තියෙන්නේ කවුරු ගාවද? ඒකත් Taman ගාව. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. අන්නේ විදිහට නුවණින් විමසලා බලන්න කියලා. දැන් අපි නාම රූප දන්නවා. රූප කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. නාම කියලා කියන්නේ කරුණු පහකට. විඳීම නාමයක්. හඳුනා ගැනීම නාමයක්. චේතනාව නාමයක්. ස්පර්ශය නාමයක්. මානසිකාරය නාමයක්.
මේවා අඳුන ගන්නවා කියනවා. මේවා අවබෝධ කරන විඥාණය ඇත්ත හොයනකොට ඒ වය ඇත්ත තමයි හම්බ වෙන්නේ. අන්න එයා නිදහස් වෙනවා. ඔන්න ළඟට බුදුරජාණන් වහන්සේ මේ කරුණ ටික මෙන්න මේ විදිහට දේශනා කරනවා. කබලින්කාරේ චේ භික්කවේ ආහාරේ අත්තිරාගෝ. මහණෙනි ඔය ගුරුසෝ සීමෝ කබලින්කාර ආහාරයේ කෙරෙහි රාගය තිබුණොත් අන්න දේශනාව. රාගය තිබුණොත් අත්තිනන්දී ආස්වාදෙන් ඇලීම තිබුණොත් අත්ති තණ්හා අල්ම තිබුණොත් පටිච්චිතං තත්ථ විඥානං විරූල්ලං එතන විඥානයේ පිහිටනවා. කොහෙද පිහිටන්නේ? කබලින්කාර ආහාරේ රාගේ තිබුණොත් කබලින්කාර ආහාරයේ කෙරෙහි විඥානයේ පිහිටනවා. විඥානයේ පිහිටපු ගමන් විඥානයේ විරූල්ලං පැලවෙනවා. විඥානයේ පිහිටලා පැලවෙනවා. යම් තැනක විඥානයේ පිහිටලා පැලවුනොත් එතන නාම රූපයන්ගේ බැස ගැනීම තියෙනවා. ඒ කියන්නේ එතන සතර මා ධාතුන්ගේ ප්‍රවත්මකට විඥානයේ බැසගෙන වේදනාවගේ ප්‍රවත්මට විඥානයේ බැසගෙන සංඥාවේ ප්‍රවත්මට විඥානයේ බැසගෙන චේතනාවේ ප්‍රවත්මට විඥානයේ බැසගෙන ස්පර්ශයේ ප්‍රවත්මට විඥානයේ බැසගෙන මානසිකාරයේ ප්‍රවත්මට විඥානයේ බැසගෙන විඥානයේ බැසගත් ගමන් ඔන්න තියෙනවා. අට්ඨිතත්ත සංඛාරාණං බුද්ධි අන්න එතන කර්මයන් රැස් වෙනවා. කර්මයන් රැස් වෙනවා. කර්ම රැස් වෙනවා අන්න එතන. දැන් උදේ අපි කතා කළා අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා. එතන කිව්වේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. මෙතන සංඛාර කියන්නේ භවයක් හැදෙන්න මුල් වෙන එකට. භව කියන වචනේ උදේ අපි කිව්වේ ඒක මේ කියන්නේ. සංඛාරයන් යම් තැනක සංස්කාරයන් කර්මයන් රැස් වෙනවා නම් ආයතින් පුනබ්බවාබ නිබ්බත්ති ආයමත් භවයක් හැදෙනවා. ඒ කියන්නේ විපාක දෙන්න තැනක් හැදෙනවා. විපාක දෙන්න තැනක් හැදිච්ච ගමන් භවයක් හැදිච්ච ගමන් ඒ කියන්නේ විපාක පිණිස කර්මයක් දැන් ඔන්න හැදෙනවා. හැදිච්ච ගමන් ආයමත් උපදිනවා. ආයමත් ඉපදිච්ච ගමන් ආයමත් ජරා මරණ. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි යම් තැනක ඉපදීමත් ජරා මරණත් තිබේ නම් එතන ශෝක සහිත තැනක්. එතන පීඩා සහිත තැනක්. එතන සෝසුසුම් සහිත තැනක්. එහෙමනම් මතක තියාගන්න මෙන්න මේක. අපි උපදින තාක් එතන ශෝක සහිතයි. යම් තැනක අපි උපදින්න හිතාගෙන ඉන්නවද එතන ශෝක සහිතයි. යම් තැනක උපදින්න හිතාගෙන ඉන්නවද එතන පීඩා සහිතයි. යම් තැනක උපදින්න හිතාගෙන ඉන්නවද එතන සෝසුසුම් සහිතයි. එහෙනම් දුක් ශෝක සහිත පීඩා සහිත සෝසුසුම් සහිත තැනක්. මෙන්න මේ නිසායි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කොයි භවයේ ගියත් එයා එකකින් නිදහස් වෙනවා. අපි ගත්ත රාතන් වහන්සේ නම් පිරිනුවම් පානවා. අනාගාමී කෙනෙක් උපදින්නේ කොයිද? බ්‍රහ්ම ලෝකේ. සාමාන්‍ය සම්මුතිය තුල බ්‍රහ්ම ලෝකයේ සපයිද දුකයිද? සාමාන්‍ය සම්මුතිය තුල සපයි. නමුත් යථාර්ථයේ තුල ශෝක සහිත තැනක්, දුක් පීඩා සහිත තැනක්, සෝසසුම් සහිත තැනක්. එයා අතාරිනවා ඒ ලෝකේ. එතකොට සකදාගාමී කෙනා කාම ලෝකෙට එක වතාවක් එනවා. එයා අපිට මෙයා උපදිනා වුණ තුසිතේ ගිහිල්ලා. එයා එතනක් දකිනවා ශෝක සහිත තැන, දුක් සහිත තැන. ඊළඟට සෝසුසුම් සහිත තැන. සෝතාපන්න කෙනා කාම ලෝකෙට එනවා ආයෙත්. එයා ඒක දකිනවා. එයා මොකද කරන්නේ? යලි යලි ධර්මයේ කරාම ආර්ය සත්‍ය කරාම යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම මහණෙනි ස්පර්ශ ආහාරයේ කෙරෙහි මොකද්ද? රාගය තිබුණොත්, ආස්වාදයෙන් ඇලීම තිබුණොත්
ඊළඟට තණ්හාව තිබුණොත් මොකද වෙන්නේ? විඥාණය පිහිටනවා. විඥාණය පිහිටියොත් පැලවෙනවා. විඥාණය පැලවුණොත් නාම රූපේ බැස ගන්නවා. නාම රූපේ බැස ගැනීම නිසා කර්ම රැස් වෙනවා. කර්ම රැස් වීම නිසා භවයක් හැදෙනවා. භවයක් හැදීම නිසා උපදිනවා. උපදින නිසා ජරා මරණ. යම් තැනක ජරා මරණ තිබේ නම්, යම් තැනක ජාති ජරා මරණ තිබේ නම් එතන ශෝක සහිත තැනක්. එතන පීඩා සහිත තැනක්. එතන සෝසුසුම් සහිත තැනක්. දැන් බලන්න හිතලා මේ වගේ එකක් මේ බටහිර සුද්දෙක් කියනවා ඇහුවද? කාටවත් බෑ. එහෙනම් කියන්නේ විද්‍යාවෙන් ඔප්පු වෙනවා කියන්නේ. අන්න දැක්කද? කවුරුත් හොයාගත්තද මේ වගේ එකක්? නෑනේ. වෙන කවුරුත් කතා කරනවද? නෑ. ඇල්ම අතහරින කියන වචනෙටත් බයයි. ඇල්ම අතහරිනවා කියන වචනෙටත් බයයි. මේවා බිහි වෙන්නේ මුනිවරුන්ගෙන් විතරයි. බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙන්න ඕනේ මේ දේශනාවල් අහන්න නම්. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ජරා මරණ යම් තැනකදී එතන ශෝක සහිත තැනක්. එතන ශෝක සහිත තැනක්. උවදුරු සහිත තැනක්. ඊළඟට සෝසුසුම් සහිත තැනක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙහෙම. යම් කෙනෙක් මනෝ සංචේතන ආහාරයේ කෙරෙහි යම් කෙනෙකුගේ හිතේ රාගය තිබුණොත්, ඇලීම තිබුණොත්, ආස්වාදයෙන් ඇලීම තිබුණොත්, තණ්හාව තිබුණොත් මොකද වෙන්නේ? විඥාණය පිහිටනවා. විඥානේ පිහිටියොත් නාම රූපේ බැස ගන්නවා. නාම රූපේ බැසගත්තොත් කර්මය වැඩෙනවා. කර්මයේ වැඩුණොත් ආයෙත් භවයක් හැදෙනවා. ආයෙත් භවයක් හැදීම නිසා ඉපදිනවා. යම් තැනක ඉපදිනවද එතන ජරා මරණ. යම් තැනක ජාති ජරා මරණද එතන ශෝක සහිතයි. එතන පීඩා සහිතයි. සෝසුසුම් සහිතයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විඥානාහාරය ගැන යම් කෙනෙකුට රාගය තිබුණොත්, ඊළඟට ආස්වාදයෙන් ඇලීම තිබුණොත්, තණ්හාව තිබුණොත් මොකද වෙන්නේ? එතන විඥාණය පිහිටනවා. විඥානේ පිහිටපු නිසා විඥානේ පැලවෙනවා. පැලවෙනකොට නාම රූපේ බැස ගන්නවා. කර්ම හැදෙන්න පටන් ගන්නවා. ආයෙත් උපදිනවා. ඉපදිච්ච ගමන් ආයෙමත් ජරා මරණ. යම් තැනක ජාති ජරා මරණද එතන ශෝක සහිත තැනක්. පීඩා සහිත තැනක්. සෝසුසුම් සහිත තැනක්. දැන් මේ කියන දේ අපට සිදු වෙමින් නැද්ද? දැන් සිදු වෙමින් පවතින දෙයක්. නමුත් අපි දන්නේ නැහැ දැන් මේක සිදු වෙමින් පවතින බව. ඒ මොකද? වැහිලා තියෙන්නේ. ඇත්ත වැහිලා තියෙන්නේ. ඒ ඇත්ත මොන ඇත්තද? අකාලික ඇත්ත. අකාලික ඇත්ත මොකද්ද? චතුරාර්ය සත්‍ය. ඒ අකාලික ඇත්ත වැහිලා තියෙන්නේ. ඒ නිසා පේන්නේ නැත්තේ. මේක හරියට පෙනුනොත් එහෙම අන්න යාට පේනවා දුක. ඒ වගේම යාට පේනවා දුකේ හට ගැනීම. එතකොට යා මොකද කරන්නේ? යා කැමති වෙන්නේ නැහැ මේකෙන් නිදහස් වෙන්න කැමති වෙන්නේ. ආයෙ ඉපදීම සිද්ධ වෙන්නේ මේකෙන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ආහාර වලට තණ්හාව පැවතීම මෙන්න මේ වගේ කියලා. බිත්තියක් තියෙනවා. ඔන්න බිත්තියක ලස්සන ගෑනු ළමයි පිරිමි ළමයික්ව අඳිනවා චිත්‍රයකට. දැන් ඔන්න ඇඳට පස්සේ පේනවා. දැන් ඔන්න බිත්තිය දිහා බලනකොට මොකද්ද පේන්නේ? අර රූපේ.
ඒ රූප දිහා බලාගෙන එයා ඒ රූප දිහා බලාගෙන හිතනවනේ බිත්තිය දිහා දැන් එයා බලාගෙන ඉන්නවා. දැන් එයාට පේන රූපේ. මොකද කියන්නේ? ෂා එස්දිකී ලස්සන ආන කොණ්ඩේ ආන අතපය අර තියන් ඉන්න හැටි අන්න ඇඳුම දැන් යා මොකක්ද දිහා බලනද මේ කියන්නේ? බිත්තියක් දිහා බලාගෙන. දැන් යාට බිත්තියක් බව සිහිය නෑ දැන්. දැන් සිහිය නෑ. දැන් පේන්නේ බිත්තිය නෙවෙයි. දැන් පේන්නේ කවුද? අර චිත්‍රේ. අන්න පේන්න ගන්නවා. ඔනේ ජීවිතේ ඒක ඉවර වෙනවා. ඊට පස්සේ බිත්තියේ තියෙන චිත්‍රෙට මොකද වෙන්නේ? තිරේකින් වහනවා. ඊට පස්සේ ඊළඟ ජීවිතේ ආයි තිරේ අරිනවා. ආයි පේන පින්තූරේ. ඔන්නේ ඒක ඉවරකට ආයි තිරේකින් වහනවා. කවුරුවත් කල්පනා කරන්නේ මේක බිත්තියක් කියලා. තිරේකින් වහපු ගමන් පින්තූරේ නෑ. තිරේ ඇරිය ගමන් පින්තූරේ. පින්තූරේ පෙනිච්ච ගමන් ඔන්න අන්නේස්. අන්න හරියගේ කන්දික හැටි. අන්න නාහේ. අන්න කොණ්ඩේ. අන්න උස. පාට මදි. ඔන්නම. ඒ මොකද ආය උන තිරේ වහනවා. ආය නිස්සද්දයි. ආය තිරේ අරිනවා. අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ওই සෙල්ලම නවත්තර දාන්න ඕනේ. කොහොමද? චිත්‍රි මකන්න ඕනේ. චිත්‍රි මැකුවම මොකද වෙන්නේ? බිත්තිය පේන්නේ. ඊට පස්සේ හිතන්නේ මම මේ බිත්තිය දිහා බලාගෙනනේ මම මේ ඔක්කොම කරලා තියෙන්නේ. ඇත්ත කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන මම මේ ඔක්කොම කරලා තියෙන්නේ බිත්තියක් දිහා බලාගෙනනේ. අන්න ඒ වගේ කියන මේ ආහාර හතරට තියෙන ඇලීම බිත්තියේ ඇඳපු චිත්‍රෙට ඇලුනා වගේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරෙනවද නැද්ද? අන්න ජඹුරේ කියන්නේ හින්දා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ කියපු කමඨහන් ඔක්කොම තියෙන්නේ කොහෙද? තමන් ළඟ. අන්න දැක්කද? බිත්තිය ඇඳපු චිත්‍රයකට ඇලුම් කළා වගේ කියනවා මේ ආහාර හතරට ඇලුම් කිරීම. මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. එයා ඒ චිත්‍රේ මකන්න ඕන. ඒ කියන්නේ යා කබලින්කාර ආහාරයේ යථාර්ථය දකිනවනම් ස්පර්ශ ආහාරයේ යථාර්ථය දකිනවනම් මනෝ සංචේතන ආහාරයේ යථාර්ථය දකිනවනම් විඥාන ආහාරයේ යථාර්ථය දකිනවනම් එයා ඒ චිත්‍රය මැකෙනවා. බිත්තිය ඇඳපු චිත්‍රේ මැකිලා යනවා. ආයේ තිරේ ඇරියට චිත්‍රයක් නැහැ. ආයෙත් වහන්න අරින්න දෙයක් නැහැ. අන්න ඒ වගේ. දැන් අපි මේකෙන් මෙහෙම තේරුම් ගන්න ඕනේ. අඩුගානේ තේරුම් ගන්න ඕනේ මෙහිම ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලාවත් මතක තියෙන්න ඕනේ. අන්න ඒකයි. අනිත් එක තමයි මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බලන්න තියෙන්නේ කා තුලින්ද? තමන් තුලින් අර කණ්ණාඩියෙන් බලනවා වගේ. උදේ මං කිව්වා නේද? කණ්ණාඩියෙන්. සමහර අපිට පුරුදු වෙලා තියෙන කණ්ණාඩියෙන් තමා තුල නම් බලන අනිත් කණ්ණාඩියෙන්. අපිට තව කණ්ණාඩියක් තියෙනවා. ඒකේ අනුන්ට අල්ලගෙන යනවා. මේ ඔයාගේ හැටි, මෙන්න ඔයාගේ හැටි කීකේ අනුන්ට අල්ලගෙන යනවා. මෙන්න ඔයා මේ මොකද මෙහදලා ඉන්නේ? අනුන්ට ඒයි කල්ලන්නේ. අනුන්ට කණ්ණාඩිය අල්ලලා තමන්ව පේන්නේ නැහැ. එහෙනම් කණ්ණාඩිය අල්ල ගන්න ඕනි කාටද? තමන්ටයි කණ්ණාඩිය අල්ල ගන්න ඕනි. සමහරු ඉන්නෝ ඔන්න ඔක්කොම ඇස්වාගෙන භාවනා කරම එයා ඇස් හරිනවා. ඇල්ල බලනවා කවුද? අරකි භාවනා කරනවලු. අරක ඕන්න බලනවා. නැත්තම් එහෙම මොකද කරන්නේ? යන ගමන් කියෝ කියන මේ භාවනා කරන්නේ මම දැක්ක කියන ඔක්කොම මම බලන් හිටියේ කියනවා. මොකද එයා කරලා තියෙන්නේ? කණ්ණාඩි දුන්නේ Tamanටයි අනුන්ට අල්ලල්ලා හිටුන. එහෙම වෙන්නේ නැද්ද? අන්න කණ්ණාඩියේ තියෙන්නේ එනිදවස ඔන්න තව කෙනෙක් බැරි වෙලාවත් ඕන ඇඳුමක් අඳන් හිටිය. ඇඳුම පොඩ්ඩක් හැදෙන අන්න අර මොකද? අන්න කණ්ණාඩි අනුන්ට අල්ලලා. කණ්ණාඩි අල්ලන් තියෙන්නේ කාටද?
තමන්ටයි අල්ලගන්න තියෙන කණ්ණාඩිය අනුන්ට නෙවෙයි. ඒ වගේ මේ දහම් කණ්ණාඩිය තමන්ට අල්ලගත්ත ගමන් මොකද වෙන්නේ? තමන්ව පේන්න ගන්නවා. ලේසිද අමාරුද? දහම් කණ්ණාඩියේ තමන්ට අල්ලන එක ලේසිද අමාරුද? අනුන්ට අල්ලන එක. අනුන්ට අල්ලන්න ලෑස්ති වෙන්න එපා. මේ දහම් කණ්ණාඩියේ තමන්ට අල්ලගන්න. ඇයි අනුන්ට කොච්චර ඇල්ලුවත් තමන්ට අවබෝධ වෙන්නේ නෑ. තමන්ට අවබෝධ නෑ. ඒ කාලේ ඔය කොළඹ මහත්තයෙක් හිටියේ හැමදාම පස්සෙන් ඇවිත් මට කියනවා හාමුදුරනේ රහත් වෙන්න. මම විතරක් නෙමෙයි රටම රහත් වුණා. මොකද ඔයා සෝවාන්වත් වෙලා නැත්තම්. ඒ මොකද ඒ කණ්ණාඩිය අල්ලන්නේ කාටද? අනුන්ට අල්ලන්නේ. මං ඒ නිසා අනුන්ට කණ්ණාඩිය අල්ලන එකක් මේකේ නෑ. මේකේ තියෙන්නේ මොකද්ද? තමන්ට අල්ලගන්න එකක්. ඕපනයිකෝ තමා තුලින් දකින නිසා ඕපනයික වේ සදහම් අන්න. තමාට මතක තියාගන්න තමන් පැත්තට හරව ගන්න කම්ම තමන් ධර්මයට වැටෙන්නේ නැහැ. තමන් පැත්තට මේ ධර්ම මාර්ගය හරව ගන්න කම්ම තමන් ධර්මයට වැටෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ පැත්තට කණ්ණාඩිය අල්ලන්න කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට මොකද වෙන්නේ? රාගින් නැතුව යනවා. මහණෙනි කබලින්කාර ආහාරය ගැන රාගය නැත්තම් ආස්වාදයෙන් ඇලීම නැත්තම් තණ්හාව නැත්තම් විඥානේ පිහිටන්නේ නැහැ. අන්න විඥානේ පිහිටන්නේ නැත්තම් විඥානේ පැලවෙන්නේ නැහැ. විඥානේ පැලවෙන්නේ නැත්තම් නාම රූපේ බැසගන්නේ නැහැ. නාම රූපේ බැසගන්නේ නැත්තම් කර්ම සකස් වෙන්නේ නැහැ. කර්ම සකස් වෙන්නේ නැත්තම් ආයමත් භවයක් නැහැ. ආයමත් භවයක් නැති නිසා ඉපදීමක් නැහැ. ඉපදීමක් නැති තැන ජරා මරණ නැහැ. මහණෙනි යම් තැනක ඉපදීමක් ජරා මරණයක් නැත්තම් අන්න එතන ශෝක නැති තැනක්. අන්න එතන පීඩා නැති තැනක්. අන්න එතන සෝසුසුම් නැති තැනක්. කොතනදී? අමා මහ නිවන. කියන මහණෙනි ස්පර්ශාහාරයේ කෙරෙහි රාගේ නැත්තම් ආස්වාදයෙන් ඇලීම නැත්තම් තණ්හාව නැත්තම් එතන විඥාණය පිහිටන්නේ නැහැ. විඥාණය පිහිටන්නේ නැති නිසා විඥාණය පැලවෙන්නේ නැහැ. විඥාණය පැලවෙන්නේ නැත්තම් නාම රූපේ බැසගන්නේ නැහැ. නාම රූපේ බැසගන්නේ නැත්තම් කර්ම සකස් වෙන්නේ නැහැ. කර්ම සකස් නොවන නිසා භවයක් නැහැ. භවයක් නැති නිසා ඉපදීමක් නැහැ. ඉපදීමක් නැත්තම් ජරා මරණ නැහැ. අන්න ඉපදීම් ජරා මරණ නැති තැන ශෝකයක් නැහැ. පීඩාවක් නැහැ. සෝසුසුම් නැහැ. බලන්න මේ වාහනකටත් හිතට නිකන් සනීපයක් නැද්ද? ආහනකට සනීපයි හිතවලට. එයි මේ ඉපදිලා හෙම්බත් වෙලා ඉන්නේ. ආහනකට සනීපයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මනෝ සංචේතන ආහාරය කෙරෙහි රාගය නැත්තම් ආස්වාදයෙන් ගැලීම නැත්තම් තණ්හාව නැත්තම් විඥානේ පිහිටන්නේ නැහැ. විඥානේ පිහිටන්නේ නැත්තම් විඥානේ පැලවෙන්නේ නැහැ. විඥානේ පැලවෙන්නේ නැත්තම් නාම රූපේ බැසගන්නේ නැහැ. නාම රූපේ බැසගන්නේ නැත්තම් කර්මයේ සකස් වෙන්නේ නැහැ. කර්මයේ සකස් වෙන්නේ නැත්තම් භවයක් නැහැ. භවයක් නැති තැන ඉපදීමක් නැහැ.
ඉපදීමක් නැති තැන ජරා මරණ නැහැ. යම් තැනක ඉපදීමක් ජරා මරණයක් නැත්තම් අන්න එතන ශෝක නැහැ. පීඩා නැහැ. සෝසුසුම් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි විඥානාහාරය කෙරෙහි රාගය නැත්තම් ආස්වාදයෙන් ඇලීමක් නැත්තම් තණ්හාවක් නැත්තම් විඥානේ පිහිටන්නේ විඥානේ පිහිටන්නේ නැති තැන විඥානේ පැලවෙන්න විඥානයක් නැහැ. පැලවෙන්න විඥානයක් නැත්තම් බැස ගන්න නාම රූපයන්ගේ බැස ගැනීමක් නැහැ. නාම රූපයන්ගේ බැස ගැනීමක් නැත්තම් කර්මයන්ගේ සකස් වීමක් නැහැ. කර්මයන්ගේ සකස් වීමක් නැත්තම් භවයක් නැහැ. භවයක් නැති තැන ඉපදීමක් නැහැ. ඉපදීමක් නැති තැන ජරා මරණ නැහැ. යම් තැනක ඉපදීම ජරා මරණ නැත්තම් එතන සූක නැති තැන. එතන තමයි පීඩා නැති තැන. එතන තමයි සූසුසුම් නැති තැන. බලන්න මෙව කියන එකට බුදුරජාණන් වහන්සේ මැවිලා පේනවා. උන්වහන්සේ මේ දේශනාව කරන වෙලාවේ ඉතින් භික්ෂුන් වහන්සේලා වට වෙලා, ගිහි පින්වතුන් වට වෙලා, මහා බුද්ධිමතුන් පිරිස අහාගෙන ඉන්න ඇති. අන්න බලන්න උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය අන්න මෙන්න මේක කරන්න කියන එක නේ මේක තියෙන්නේ. අන්න මඟ පෙන්වනවා කියන්නේ ඒක. බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්වන්නා. ශ්‍රාවක පිරිස මාර්ගය යන අය. ඔන්න බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ඔන්න උන්වහන්සේ අහනවා මෙන්න මෙහෙම කාරණයක්. මහණෙනි ලොකු ගෙයක් තියෙනවා. මේ ගෙදර තියෙනවා උතුරු පැත්තටත් දොරක්. දකුණු පැත්තටත් දොරක්. නැගෙනහිර පැත්තටත් දොරක්. බටහිර පැත්තට බිත්තියක්. දැන් හිරු පායා එද්දී ඒ හිරුරස් අර දොරෙන් ගේ ඇතුළට ආවොත් වදින්නේ කොයි පැත්තේ බිත්තියටද කියලා අහුවා. කොයි පැත්තටද? බටහිර පැත්තේ බිත්තියට වදින්නේ. ඊට පස්සේ අහනවා මහණෙනි ඒ බිත්තිය නැත්තම් ඒ හිරුරස් වදින්නේ පිටින්නේ කොහෙද? පොළොවේ. හිරුරස් වදින්නේ කොහෙද? පොළොවේ. ඊට පස්සේ අහනවා ස්වාමී බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඒ පොළොව නැත්තම් එතන තියෙන්නේ වතුර. කියනවා එහෙනම් පිටින්නේ කොහෙද? වතුරේ. වතුරක් නැත්තම් පිහිටන්න තැනක් නැහැ. අන්න ඒ වගේ කියනවා. මේ කබලින්කාර ආහාරයේ කෙරෙහි මේ ස්පර්ශ ආහාරයේ කෙරෙහි මේ මනෝ සංචේතන ආහාරයේ කෙරෙහි මේ විඥාන ආහාරයේ කෙරෙහි රාගය නැතිනම් ආස්වාදයෙන් ඇලීම නැතිනම් තණ්හාව නැතිනම් විඥානේ පිහිටන්නේ. විඥානේ පිහිටන්නේ නැත්තම් විඥානේ පැලවෙන්නේ නැහැ. විඥානේ පැලවෙන්නේ නැත්තම් නාම රූපේ බැසගන්නේ නැහැ. නාම රූපේ බැසගන්නේ නැත්තම් කර්ම සකස් වෙන්නේ නැහැ. කර්ම සකස් වෙන්නේ නැත්තම් භවයක් නැහැ. භවයක් නැත්තම් ඉපදීමක් නැහැ. ඉපදීමක් නැති තැන ජරා මරණ නැහැ. ඉපදීම් ජරා මරණ නැති තැන ශෝක නැහැ. පීඩා නැහැ. සෝසුසුම් නැහැ. අන්න සැපය නිබ්බානං පරමං සුඛං. අන්න සැපය. ඒක තමයි සැපය. එතනින් එහාට තියෙන සැප ඔක්කොම විනාශ වෙලා යන දේවල්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට දැන් ඔන්න ආහාර ගැන උන්වහන්සේ පැහැදිලිවම පෙන්වා දෙනවා. මේ ආහාර වර්ග 4 අවබෝධ කරගන්න ඕන කියලා. දැන් මේවා ගැන අපට ඕන කරනවා ඉස්සෙල්ලම මොකද්ද? පැහැදිලි අවුලක් නැති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන දහම් දැනීමක්.
ඒ දහම් දැනීමෙන් තමයි අපි ඉස්සෙල්ලා මේක निराවුල් කරගන්නේ. දහම් දැනීම පිරිසිදුව තියෙන තරමට අපට අවුල නැහැ. ඊට පස්සේ තියෙන්නේ අවුලක් නෙමෙයි කරන්න දෙයක්. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? කරන්න දෙයක්. එතනට එන්න නම් සාමාන්‍යයෙන් හිතේ තියෙන මෙන්න මෙහෙම එකක්. කතං කති. ඒ කියන්නේ කෙසේද අරක කොහොමද මේක කොහොමද අරක කොහොමද කියලා. ඔන්නෝක නැති වෙලා හරියටම අර්ථයට ධර්මයේ ගන්න පුළුවන්. ඒක ඇති වෙන්නේ සම්මාදිට්ඨිය ඇතිවීමෙන්. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? ඔව් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය ඇතිවීමෙන් තමයි මේක හරියට අල්ලගන්නේ. දැන් මේ ආහාර හතර කෙරෙහි රාගය ඇතිවන්නේ මන්ද මක් නිසාද? ආහාර හතර පිළිබඳ අවබෝධයක් නැති නිසා. මේ ආහාර හතර අවබෝධ වුණොත් රාගය නැතු යනවා. ආහාර හතර අවබෝධ කරන්න තියෙන මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. කොහෙන් ගත්තත් ඉන්නේ කොතනද? චතුරාර්ය සත්‍යයට දුකක් ගැන කතා කරනවා, හට ගැනීමක් ගැන කතා කරනවා, නිදහස් වීමක් ගැන කතා කරනවා, නිදහස් වෙන්න මාර්ගයක් කතා කරනවා. සාරිපුත්ත හාමුදුරු හරි ලස්සනට ඔක කියලා තියෙනවා මහා හත්තිපදෝපම සූත්‍රයේදී. උන්වහන්සේ දේශනා කළා මෙහෙම. සාරිපුත්ත හාමුදුරු භික්ෂුන් වහන්සේලාට කියනවා ආයුෂ්මත්නි හස්ති රාජයාගේ පියවර සටහන තමයි ලুকুම එක. ඒ හස්ති රාජයාගේ පියවර සටහනට මහ පොළොවේ ඇවිදගෙන යන මේ අනිත් ඕනෑම සත්‍යයකගේ පියවර සටහන දාන්න පුළුවන් ඇතුළට. හස්ති රාජයාගේ පියවර සටහන එකෙන් වහන්න බෑ. ඒක දාන්න පුළුවන්. එතකොට හස්ති රාජයාගේ පියවර සටහන තමයි ලොකුම එක. අන්න ඒ වගේ කියනවා ප්‍රිය ආයුෂ්මත්නි මේ යම් කුසල ධර්ම වෙත්නම් ඒ සියලුම කුසල ධර්මයන් චතුරාර්ය සත්‍ය තුලට දාන්න පුළුවන්. එහෙනම් අපි පැහැදිලි එකක් තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඔන්න මේ ලෝකේ කෙනෙක් හිටියා. දැන් අපිත් යම් කිසි දෙයක් සොය ගිහපු අයනේ. ඕන ඉස්කෝලේ යන කාලේ විභාග හොය ගියා. ඊට පස්සේ රැස්සාවක් හොයාගෙන ඊට පස්සේ පෙළවහක් හොයාගත්තා. ඊට පස්සේ ගෙයක් දොරක් ධර්මල්ලු විද කඩන් ඔන්න හොය යනවා. දැන් මේ හොය යන්නේ මොනවද? නිත්‍ය දේවල්ද අනිත්‍ය දේවල්ද? අනිත්‍ය දේවල් ගොඩක් හොය යනවා. අන්තිමට මොකද වෙන්නේ ඒවා? ඒ හොයාගෙන යනදී අපිට අහිමි වෙන අවස්ථාවක් එනවා. එතකොට මොකද වෙන්නේ? දුක්ඛ හට ගන්නවා. මෙන්න මේක බුද්ධිමත් මිනිස්සෙක් දැක්කා. තමාත් වයසට යනවා, ජරාවටපත් වෙනවා, මැරි යනවා. ඒ වගේ මේවා තමයි හොයන්නේ තමන්. මේක නිදහස් වෙන විදියක් නැද්ද කියලා. එයා හොයන්න පටන් ගත්ත මේ ජීවිතේ ඇත්ත මොකද්ද කියලා. ඇත්ත මොකද්ද කියලා හොයන්න පටන් ගත්තා. ඇත්ත මොකද්ද කියලා හොයන්න පටන් ගත්තු පරීක්ෂණයට කියනවා ආර්ය පරිේෂණය කියලා. ආර්ය පරිේෂණයක් ඒක. ශ්‍රේෂ්ඨ පරිේෂණයක්. දැන් අපිත් කරගෙන ගියා පරිේෂණයක්. මොකක්ද? අනාර්ය පරිේෂණය. මොකක්ද? පෙළවහක් හොයාගෙන ගියා හම්බ වුණා. රස්සාවක් හොයාගෙන ගියා හම්බ වුණා. ඉඩමක් හොයාගෙන ගියා හම්බ වුණා. දරුණු හොයාගෙන හම්බ වුණා. දැන් ඔක්කොම හම්බෙලා දැන් මොනවද? දැන් විඳවනවා. අනාර්ය පරිේෂණය. ඔන්න බුදුරජාණන් වහන්සේ ඔන්න බුද්ධිමත් මිනිසෙක් හොයාගෙන ගියා. ආර්ය පරිේෂණයක් හොයාගෙන යනකට හම්බ වුණා. ඒක සත්‍යයක්. හම්බ වුණේ. ඒක අකාලික සත්‍යයක්. මොකද්ද? චතුරාර්ය සත්‍යය. ඒක උන්වහන්සේට හම්බෙච්ච දවසේ උන්වහන්සේ මේ පෘථිවියෙන් විතරක් නෙමෙයි, සමස්ත චක්‍රාවාටයෙන් විතරක් නෙමෙයි,
සමස්ත ලෝක ධාතුන් විතරක් නෙමේ යෝක යමක් තියෙනද සියල්ලෙන්ම ඉහළට ගියා. උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ කියලා. ඒ සම්බුද්ධත්වයට පත් වෙච්ච බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට කියාගෙන ගියා. මොකද්ද කියාගෙන ගියේ? ඒ සත්‍යය අවබෝධ කරපු සත්‍ය කියාගෙන ගියා. ඒ මොකද්ද? චතුරාර්ය සත්‍යය. අන්නේ සත්‍යය මේ ලෝකේ සියලු ආගම්, සියලු මතවාද, සියලු විෂයන්, සියලු අධ්‍යාපන ක්ෂේත්‍ර, සියලු වාද විවාද, සියලු දෘෂ්ටි, සියලු මිමි සියල්ලම ඉක්මවා යන සත්‍යයක්. මේ චතුරාර්ය සත්‍යය. අන්නේ චතුරාර්ය සත්‍ය කියාගෙන ගියාම බුදුරජාණන් වහන්සේගේ ඒ සත්‍යයට සවන් දෙනවා කවුද? බුද්ධිමත් මිනිසෙක්. සවන් දෙනවා කවුද? බුද්ධිමත් මිනිසෙක් සවන් දෙනවා ඒ චතුරාර්ය සත්‍යයට. සවන් දෙනකොට මොකද වෙන්නේ? සමහර විට එයා ඉන්නේ දැන් මඩේ තියෙන නෙළුමක් වගේ. ඒ තමයි හිරු රැස් වැටෙන්න අර නෙළුම ටිකෙන් ටික පිපෙන්න ගන්නවා. අන්න ඒ වගේ එයාට ඒ ධර්මයේ ටිකෙන් ටික අල්ල ගන්න පුළුවන්. අන්න එයා යනවා කුමක් කරාද? අර අකාලික සත්‍ය කරා, චතුරාර්ය සත්‍ය කරා යනවා. එයා කලින් හෙවිය මොකද්ද? අනාර්ය පරිශ්‍රණයක්. එයා ඒක අතාරිනවා. අතාරලා මොකද වෙන්නේ? ආර්ය පරිශ්‍රණේ කරා යනවා. බුදුරජාණන් වහන්සේ ආර්ය පරිශ්‍රණය තුලින් ඵලයක් දීලා තියෙනවා. මෙන්න මේ කරා යන්න කියලා. අන්න ඒ කරා ඒ ශ්‍රාවකයා යනවා. ඒ ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය කරා යනවා. අන්න ඊට පස්සේ යාට තේරෙනවා යමෙක් තමාට කලින් ශ්‍රාවකත්වයක මනාවකට පිහිටියා නම් ඒ සියලු දෙනාම චතුරාර්ය සත්‍ය කරා යන අය. එහෙනම් එයා තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේව. එයා තේරුම් ගන්නවා සද්ධර්මයේ. එයා තේරුම් ගන්නවා ශ්‍රාවක සංඝ පිරිස. අන්න එයාට තමයි මනාවකට ශ්‍රද්ධාව පිහිටන්නේ. ඒක කරගන්න බැරි වුණොත් අන්න අමාරු වෙනවා. අපි කිව්ව මෙහෙම. අපි හැමතිස්සෙම දැනුම ගන්න ඕනේ මෙහෙමයි. දැනුම කාගේ දෙයක් විය යුතුද? දැනුම බුදුරජාණන් වහන්සේගේ දෙයක් විය යුතුයි. දැන් මොන අපි දැන් ගත්තේ? උදේ ගත්ත දේශනාවක්. කාගේ දැනුමද? බුදුරජාණන් වහන්සේ ගැන තුම්හ. හවස ගත්ත දේශනාවක්. කාගේ දැනුමද? බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්. අත්තිරාග. දැන් මේ වගේ දැනුමක් කරා අපි යන්න ඕනේ. නැත්නම් අපි ගත්තොත් එහෙම එක පුද්ගලික මත ගම ඕන තව එක්කෙනෙක් එකක් කියනවා. තව කෙනෙක් එකක් කියනවා. තව කෙනෙක් එකක් කියනවා. තව කෙනෙක් එකක් කියනවා. එතකොට අපිට මොකද්ද වෙන්නේ? අපි තුල තියෙනවා තෝරගන්න බැරි දැනීම් ගොඩක්. අපි කියනවා අසවලා මෙහෙම කියනවා. අසවලා මෙහෙම කියනවා. අසවලා මෙහෙම කියනවා. අසවලා මෙහෙම කියනවා කියලා. එතන මොනවද යන්නේ? තෝරගන්න බැරි දැනීම් ගොඩක්. ඕන දැන් රටේ ප්‍රචාරය වෙගෙන යන අලුත් එකක්. මහායාන තනිකරම මහායාන මතයක්. ඒ තමයි පුණ්ඩරීක සූත්‍රය. අහලා තියෙනවද? කොළඹ පැත්තේ දැන් ප්‍රචාරය වෙගෙන යන වේගෙන් ඒක තනිකරම මහායාන. ඒ කියන්නේ පුතජන භික්ෂූන් විසින් නිර්මාණය කරපු එකක් තමයි විජ්ජකූටදී මණික් චෛත්‍යයක් මොල බෝධිසත්වරුන් ඔක්කොම ගෙන්නලා ඉවරලා කැඳවලා කිව්වලු පුණ්ඩරීක සූත්‍රය. ඒක කියාගෙන ගියාලු මන්ත්‍රයක්. නම් යෝ රෙන්ගොකේ කියලා. මොකද්ද මන්දනේ? පරුස වචනයක් වගේ එකක්. එතකොට ඒක කියාගෙන යනකොට හරියනවා. රස්සාවල් හම්බින රස්සාවල් නැති අයට. කොණ්ඩ වකුටු විච්චය කෙලින් වෙනවා. ඇවිදින්න බැරිය ඇවිදිනවා. උතර බේ ළඟදී ඒ නෝන කෙනෙක් දැන් ප්‍රචාරය කරගෙන ගිහිල්ලා හිතවත් අපි හිතවත් කෙනෙක්ට ගිහිල්ලා කියලා මෙන්න කියන මන්ත්‍රය මෙන්න හම්බ වුණා. මේක කියාගෙන යන්න ටිකට් එකක් අරන් දෙන්නම් ජපන් යන්න සුමාන දෙකක්. දැන් එතකොට යා ධර්මයේ අතාරලා අර මන්ත්‍රය වතුරන්නේ කොහේ යන්නද? මෙයා හිතේ ජපාන කියන්නේ මේ ජපමේ දිව්‍ය ලෝකයෙන් එකක් කියලා. අන්න බලන්න. ඒ ඔක්කොම මේ ගෙඩි ගිලින්නේ මොකද මේ?
අර්ථය දන්නේ නැහැ. එයා බෞද්ධ වේශයෙන් හිටියට අර්ථය අන්නේ අනතුර ඇතිවන්නේ නැහැ ඔබට කවදාවත්. ඔබ තේරුම් ගත්තා නම් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් උනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා. දේශනා කරගෙන ගියේ ඒ චතුරාර්ය සත්‍යය. ශ්‍රාවකත්වයට කෙනෙක්පත් වෙන්නේ ඒ චතුරාර්ය සත්‍ය කෙරෙහි අවබෝධයෙන් යුක්ත පැහැදීමකින්. එයා අන්තිමේදී අවබෝධ කරන්නේ ඒ චතුරාර්ය සත්‍යමයි. අවුල් ව්‍යවුල් රැල් බුරුල් මුකුත් නැහැ. පැහැදිලි ඉලක්කයක්, පැහැදිලි මතයක්, පැහැදිලි කෙලින් එකක්. උජුපටිපන්න එකක්. අන්න ඒ නිසා අන්න ඒ කරා ඔබ ගියොත් ඔබත් උජුපටිපන්නයි. ඒ ධර්මයේ තුල ඔබ රැඳී ඉඳලා ඒක කියන්න ගත්තොත් ඔබත් සාමීචිපටිපන්නයි. අන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකී බවට ඔබත් පත් වෙනවා. එහෙම නැත්නම් ඔබ එනේන දේවල් ඒකත් ඇත්තද? ඒකත් පටන් ගන්නවා. උජුපටිපන්නද? වක්‍ර. අන්න ඒ නිසා ඒ ඇදේ යන ගමන, කෙලින් යන ගමන කීක නෑ. පැහැදිලි ඊටම. ඒ නිසා ඔබ තරේ අදිස්ථාන කරගන්න. වහා චතුරාර්ය සත්‍යම අවබෝධ කරගන්නවා කියලා.